අයිබෝවන් ජය වේවා. ආදරෙන් පිළිගන්න අපේ 10 සහ 11 ශ්‍රේණි දරුවෝ සිංහල සාහිත්‍ය සංග්‍රහය යටතේ ඔබට අලුත් නැවුම් අත්දැකීමක් ලබා තවත් පාඩමකින් එකතු වන්නට මේ සූදානම් වන්නේ. එසේනම් සිංහල වීරය YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. පළමුවෙන්ම එහෙනම් like කරන්න සිංහල වීරය YouTube channel එකට. වගේම මේ අත්දැකීම තවත් ඔබේ යාළුවෙකුට මිත්‍රයෙකුට දරුවෙකුට හිතවෙකුට දකින්නට මේ අත්දැකීම ලබා දෙන්නට ෂෙයා කරන්න. වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා. එහෙනම් සිංහල වීරය YouTube channel එක සමග එකතු වෙන ඔබ ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එහෙනම් අද දවසේ මම සූදානම් වන්නේ ඔබට තවත් මිට ප්‍රථමයෙන් කතා කළා අපි උමග ජාතක කතාවට අදාළව ඔබට යොමු වෙලා තියෙන සතරකම් මන්ත්‍රණය. සතරකම් මන්ත්‍රණය කුමක්ද? රූප පෙළ වගේම ඉන් අනතුරුව පසුබිම් තොරතුරු වගේම චරිත නිරූපණය ආදී දේවල් අපි කතා කරා. අවස්ථා ටිකත් ඒ අතරේදී කෙටියෙන් සටහන් කරා. අද මම ඔබත් එක්ක කතා කරන්න මේ පාඩම තුලදී උම්මක ජාතකයේ නිර්දිෂ්ට කොටසේ සාහිත්‍යමය විමර්ශනය. සාහිත්‍යමය විමර්ශනය. ඔබ මේ සතරකම් මන්ත්‍රණය උම්මක ජාතකයේ මේ කොටස හොඳින් අවබෝධ කරගන්න අධ්‍යයනය කරන්න. ඉන් අනතුරු ඔබට හොඳ පිළිතුරක් ගොඩනගන්න රසාස්වාද විචාරයේදී හොඳ පිළිතුරක් ගොඩනගන්නට ඒ උපකාරී වෙවි. මම ඔබට මෙහිදී මේ සාහිත්‍යමය විමර්ශනයේදී මම ඔබත් එක්ක කතා කරන්න හදන්නේ මෙන්න මේ වගේ කරුණු සරලව බොහොම කීපයක්. ඒ අතරින් මම ඔබගේ අවධානය යොමු කරනවා මෙන්න මෙහෙම. සාහිත්‍යමය විමර්ශනය. මේ සාහිත්‍යමය කියන කාරණාවත් අපි දැනගන්න ඕන. සාහිත්‍ය මේ හදවතේ නැගින හැඟීම් භාවයන් කරුණාව, දයාව, මෛත්‍රිය, වෛරය, තරහ, ක්‍රෝධය ආදී මානව ගුණධර්මයන් තමයි මේ සාහිත්‍ය තුලදී ඇතුළත් වන්නේ. සාහිත්‍යමය හිතයන් හදවත් තුල ඇතිවෙන බොහෝ නන්විත වූ හැඟීම් දැනීම් ආදී දේවල් මේ මානව සමාජය ගනුදෙනු කරන්නට ඕනන්නේ කොහොමද? ආදී දේවල් තුල ආදී කාරණා තමයි මේ කරුණු තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. මේවා අප තුලට කොතෙක් දුරට ඇතුළත් වෙලා තියෙනවද, අපි කොතෙක් දුරට අවබෝධ කරගෙන තියෙනවද, ග්‍රහණය කරගෙන තියෙනවද, ඒ අනුව කටයුතු කරනවද, ඒ අනුව කොයිතරම්නම් සමාජයට සබුද්ධිකව හැසිරීමේ ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවද කියන කාරණා විභාගයේදී අපි සනාථ කළ යුතු වෙනවා. ඔබේ අවධානය යොමු කරන්න නම් දරුවෝගේ සාහිත්‍යමය විමර්ශන කොටසේදී සතරකම් මන්ත්‍රණය අපේ නියමිත 10 සහ 11 වෙනි දරුවන්ට අදාළ කොටසේ භාවිත වෙන මේ සරල සාහිත්‍යමය කතන්දරේ අපිට අඳුර ගන්න පුළුවන් සරල සුගම බස් වහරක්. සරල සුගම බස් වහරක් භාවිතා කරලා තියෙනවා. කුරුණෑගල සාහිත්‍ය යුගයේ ලියුණාට මේ තුල භාවිතා කරලා තියෙන සරල සුගම කියලා කියන්නේ තාම අපිට ඇසුරු මිතුරු කරන්නට පුළුවන් අපි හඳුනන සරල වදන් පෙළ. මම ඔබට නිදසුන් කීපයක් පවසන්නම්. මෙන්න බලන්න මෙන්න මේ වගේ නිදසුනක්. මම එක දවසක් රා ටිකක් බී පියනු කැමැතිව කුරුබිලියෙන් ඇතුරු නුවරට වන්නේමි. නුවර වාසීන් දිය කෙලිනා මහ පොකුණක් දිටිමි. බලන්න. කුරුණෑගල සාහිත්‍ය යුගයේ ලියුණාට වර්තමානයේ අපි ඉන්නේ 20 වන සියවසේ. වසර කීයක් ගත වෙලාද? එදා භාවිතා කරපු භාෂාවම අද වර්තමානයේත් අපි භාවිතා කරනවා. ඔබ මම භාවිතා කරනවා. එහෙනම් අපිට හමු වෙන මේ සාහිත්‍යමය කොටසේ නැත්තම් සතරකම් මන්ත්‍රණේ උම්මග්ග ජාතක තුල සරල සුගම බස්වහරක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඉහළ පාණ්ඩිත්‍ය දැනුමක් නැති සාමාන්‍ය කෙනෙකුට පවා මේ හඳුනා ගන්නට පුළුවන්, කියවා අවබෝධ කර ගන්නට පුළුවන්. නම් ඔබට නිදසුනක් දෙන්නට පුළුවන්. මෙන්න මෙවැනි වාක්‍ය වදන් අනන්තවත් අපිට හමු වෙනවා සතරකම් මන්ත්‍රණය තුලදී, උම්මග්ග ජාතකයේ තුලදී. ඒ වගේම මේ තුල මේ පවණක් නොවේ. මිශ්‍ර සිංහල බස්වහරක්. මිශ්‍ර සිංහල ශ්‍රී ලංකාවේ පැවති සිංහල භාෂාව පමණක් නොව, හෙළ බස පමණක් නොව, පාලි සංස්කෘත ආදී භාෂාවල වදන් පවා මේ තුල භාවිතා කරලා තියෙනවා. අපි දන්නවනේ ජාතක කතා පොත ලියවෙන්නේ බහුකතෘ මණ්ඩලයක්. ගිහි පැවිදි ආදී පිරිස බොහොමයකගේ. එතකොට ඔවුන් භාවිතා කරලා තියෙනවා විවිධ වදන්. එතකොට මේ වදන් අපිට හමු වෙනවා සරල භාෂාව වගේම මිශ්‍ර සිංහල භාෂාවක්. මිශ්‍ර සිංහල භාෂාවක්. මෙන්න නිදසුනක් අපිට ගන්න පුළුවන්. ගන්ධ දාම පුෂ්ප දාමාව ලම්බිත නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රීයහන් ගර්භයේ බලන්නාහු. මෙවැනි වදන් අපිට හමුවන්නේ පාලි සහ සංස්කෘත භාෂාවන් තුලින්. ඒ භාෂාවන් වල ආభాෂය ලබාගත් පිරිස් අපේ ශ්‍රී ලාංකික භාෂාව සමග හෙළ භාෂාව සමග සම්මිශ්‍රව භාවිතා කරලා තියෙනවා. ගුත්තිල සමවන්න මේ සතරකම් මන්ත්‍රණය තුලදී එවැනි අවස්ථා අපිට බොහොමයක්ම හමු වෙනවා. වගේම තවත් නිදසුනක් ගත්තොත් එහෙම මේ මිශ්‍ර සිංහල බස්වහරක් යොදා ගැනීම කියන කාරණාවට අදාළව
කොළ පවිතු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වරූප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල් මේ කවුරු ගැනද සඳහන් වෙන්නේ? කේවට්ටයාගේ චරිතය ගැන සඳහන් කරනකොට, කේවට්ටයාගේ චරිතය ගැන කතන්දර කියනකොට, මේ සිද්ධිදාමයේ කියනකොට පවසන කාරණා බලන්න. මේ මෝඩකම කොළ පවිෂ්ඨු දුෂ්ට අධර්මිෂ්ඨ ධර්මයක් නැති ආදී දේවල් නිකෘෂ්ඨ මේවා පාලි සංස්කෘත භාෂාවලින් අපේ භාෂාවට උරුම වෙච්ච වදන් පවා මේ තුල භාවිතා කරලා තියෙන ඇති ආකාරය අපිට සතර කම්මන්ත්‍රණ තුලේ හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ශබ්ද රසයේ ජනිත වන අනුප්‍රාස රසයේ භාවිතය. ශබ්ද රසය අපි දන්නවනේ අර දරු නැලවිලි කවියක් වගේ ශබ්ද රසය ඇතිවන විදිහට ඒ ශබ්ද රසය තුලින් ඇති වෙන්නේ අනුප්‍රාස රසය. අක්ෂරයක් වදන් කීපයක් නැවත නැවත භාවිතා කිරීමෙන් ඇතිවෙන රසය. අන්න ඒ වගේ සාහිත්‍යමය කාරණාත් මේ තුල සඳහන් වෙනවා. බලන්න මෙන්න මේක ඔබට මතකද කියලා. සාල්ලක ලාලා පාතට බානා කෙනෙකුන් මේ. ඒ තුලම අපූර්ව ශබ්ද රසයක්. අර දරු නැලවිලි කවියක් වගේ දොයි 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 බබා කියන ආකාරي වගේ ඒ සරල විදිහටම මෙතන ශබ්ද රසය කනට මිහිරි වෙන විදිහට අර හිතට දැනෙන විදිහට වදන් මේ තුල භාවිතා කරලා තියෙනවා. ඒ වගේම කටින් ලේ දම දමා නල ලෙලේ පිස පිස දිවන්නේය. මේ කේවට්ටයා ධර්ම යුද්ධයෙන් පරාජය වෙලා දුවන ආකාරය. අර මිශ්‍ර ක්‍රියාර්ථින් දම දමා පිස පිස බලන්න ඕනේ අපූර්ව අනුප්‍රාස රසය දනවනව තව ශබ්ද රසය ඇති වෙනවා. ඒ වගේම අර්ථ රසය ජනිත කරන සංවාදශීලී භාෂාව භාවිතා කරලා තියෙනවා. අර්ථ රසය අපි දන්නවා අර්ථ රසය කියන කාරණාව ඇති වෙන්නේ උපමා රූපක සංකේත වගේ දේවල් භාවිතා කරාම යම් කිසි කරුණක් පැවසීමේදී වඩා හොඳින් ශ්‍රාවකයාට පාඨකයාට වඩා හොඳින් අවබෝධ වීම සඳහා මෙන්න මේ අර්ථ රසය කියන කාරණාව ඉතා වැදගත් වෙනවා. ඒ වගේම ශබ්ද රසය කියන කාරණාව පාඨකයා ඇදබැඳ තබා ගන්නට ආකර්ෂණය කර ගන්නට හේතු වෙනවා. මෙන්න අර්ථ රසයේ ජනිත වන සංවාදශීලී භාෂාව භාවිතා කරන්න නිර්සුණක් බලන්න. සංවාදශීලී චරිත දෙකක් කතා බහ කරන වදන්. දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවක් ඇත. කියවාචාරීනි මේ කේවට්ටයා සහ චූලනි බ්‍රහ්මදත්ත රජුරුව අතර ඇති වෙන සංවාදශීලී භාෂාව. මෙවැනි අවස්ථා චරිත සීදි තුලදී අපිට හඳුනා ගන්නට පුළුවන්. ඔබ තවත් නිදසුන් භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම මේ සතරකම් මන්ත්‍රණය තුලදී උම්මගේ ජාතික තුල කෙටි වදන් භාවිතා කරලා තියෙනවා. අහන්නාට කියවන්නාට ඉතා මිහිරිව එතකොට ඒ හා සම්බන්ධ වන්නට පුළුවන් කෙටි වදන්. මෙන්න නිදසුන් කීපයක්. දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවක් ඇත. මීට මුලින් අර සංවාදශීලී භාෂාවට කිව්ව කාරණාව. ඒ වගේම අර මහෞෂධ පඬිතුමාන්ට චරපුරුෂයන් පණිවිඩය වුණා. තොරතුරු වෙනත් රාජ්‍යයන් වලදී. ඒ අවස්ථාවේ සඳහන් වෙන කොටසක් කෙටි වදන්. මම මෙහි පමාවක් නැත්තේමි. තෙපි උකටලී නොවැ නොපමාව වසව. මෙන්න මෙවැනි කෙටි වදන් භාවිතය අපිට සතරකම් මන්ත්‍රණ තුලද මග්ග ජාතිය තුලද හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දිගු වාක්‍ය භාවිතය, දිගු වාක්‍ය රීති භාවිතය මේ සාහිත්‍යමය භාෂාව භාවිතයේදී මේවා සඳහන් කරන්නට පුළුවන්. බලන්න දිගු වාක්‍ය, කෙටි වාක්‍ය වගේ දිගු වාක්‍ය භාවිතා කරන ආකාරය. මොන නිදසුණක්? එව පින්වත්නි මියුළු නුවර ගොස් වේදේහ රජුරුවන්ගේ ඉස තල්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපා තන්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපා පියා දෙපයින් මැඩගෙන හිඳ ජයපානය බොම්හ. දිගු වාක්‍යයක්. මම නැවත කියන්නම්. එව පින්වත්නි මියුළු නුවර ගොස් වේදෙහි රජුරුවන්ගේ ඉස තල්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපා පියා දෙපයින් මැඩගෙන හිඳ ජයපානය බොම්හ. මේ කවුද කියන්නේ? අර 100ක් රාජධාරි රජ කුමාරවරුන්ට ආමන්ත්‍රණය කරන චූලනී බ්‍රහ්මදත්ත රජුරු එන්න පින්වත්නි අපි ගොස් වේදෙහි රජුරුවන්ගේ ඉස කපලා ඒ කකුලෙන් පාගාගෙන අපි ජයපානය බොමු. මේ අපිට ජයපානය විනාශ කරපු පුද්ගලයාව අපි විනාශ කළා දාමු. ඒ ජය සැමරීම අවස්ථාව සඳහන් කරන ආකාරය. ඒ වගේම බලන්න මේ තුල සඳහන් වෙන තම උපමා භාවිතය. අපිට සතරකම් මන්ත්‍රණය තුල මේ උපමා භාවිතා කරලා තියෙන්නේ වඩා හොඳින් අර්ථ රසය ඇති කරන්නේ. එවැනි භාවිතා කළ උපමාවක් විදිහට අපිට සඳහන් කරමු. සිංහය කුවිසින් රක්නා ලද රන්ගල් ගුහාවක් පරිද්දේ. මේ කේවට්ටයා සඳහන් කරන්නේ මහෞෂධ පඬිතුමන් මියුළු නුවර වේදේහි රාජ්‍ය ආරක්ෂා කරන ආකාරය. ඒ වගේම මගුල් උයන නදුන් උයනක්සේ බලන්න සේ මෙන් වැනි වගේ කියන උපමා නිපාත උපමාවාචී නිපාත භාවිතා කරලා තියෙන ආකාරය. ඒතර උපමාත්මයේ තුල භාවිතා කරලා තියෙන ඇති ආකාරය අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම හාස්‍ය රසයේ දනවන අවස්ථා. හාස්‍ය රසය සහ උපහාස රසය ඇති කරන. හාස්‍ය කියන්නේ කවුරු හරි කෙනෙක් සිනහවට ලක් කරන. උපහාස කියන්නේ පහත් කොට සලකන. අන්න එවැනි අවස්ථා කීපයක්ම අපිට හඳුනා ගන්න පුළුවන් සාහිත්‍යමය විමර්ශනයේ යටතේ. කිමැක්දයි කටදල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්චස් පිටක් හෙලා
වර්චස් කියන්න පුළුවන් වර්චස් කියන්න පුළුවන් නේ. වර්චස් කියලා කියන්නේ මේ අසූචි වලටම තමයි. අපි සාමාන්‍ය ව්‍යවහාරය කියනවානේ වර්චස් වෙන්න එපා කියලා. ඒ කියන්නේ මහා ජරා ගඳ ගහන අශීලාචාර දෙයක් අසික්කිත දෙයක් තැනට හැසිරෙන්න එපා කියන එකනේ. එතකොට මේ කේවට්ටය සතරකම් මන්ත්‍රණය කළාට පස්සේ අර ගිරා පෝතකයා විසින් මුඛයට හෙළන අසූචි ගැන තමයි මේ සඳහන් කරන්නේ. ඒ වගේම තවත් සඳහන් වෙනවා හාස්‍ය රසය ඇති වෙන අවස්ථාවක් අපිට නේ. අසූචි වලින් කෙනෙකුට පහර දෙන්නේ ඔහුව ඇත්තටම අපහාසයට උ පහත්ම කොට සලකන්නට නේ. මෙවැනිත් අවස්ථාවක්. ඒ වගේම වඩනා පෙරමග කර ඔසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික් වූ කර ඇති වූහ. අර ධර්ම යුද්ධ අවස්ථාවේ මහෞෂධ පඬිතුමන් ධර්ම යුද්ධයට පැමිණ තේ කේවට්ටය බලාගෙන ඉන්නවා කොකෙක්ගේ කරක් බෙල්ල වගේ දික් වූ වාසයක් බලන්න කොයිතරම් ඔහුගේ අර තියෙන මේ තමන්ගේ තියෙන පහත්කම සිනහවට ලක්වන බව දැඩි හිරු රසින් පීඩාවට පත් වෙලා දාඩිය පෙරාගෙන දහදිය පෙරාගෙන මේ ධර්ම යුද්ධයෙන් ජය ගන්න කේවට්ටය ඉන්න අවස්ථාව පෙන්වන අපිට හාස්‍ය රසය තමයි ඇති වෙන්නේ පාඨකයා තුළ ශ්‍රාවකයා තුළ. ඒ වගේම අපිට ගන්න පුළුවන් දරුවනේ මේ තුල සුවිශේෂ අවස්ථා හා සිද්ධි නිරූපණය ඒවා සජීවී විදිහට මේ සමාජයේ සිද්ධ වෙන පාඨකයාට ශ්‍රාවකයාට එය බොරුවක් යයි අසත්‍යයක් යයි සාවද්‍යයි සිතාගත නොහැකි පරිදි මේ අවස්ථා හා සිද්ධි ඉතා මනා හොඳින් සජීවී ආකාරයෙන් හරියට නාට්‍ය පෙළ සජීවී රූප පෙළක් ආකාරයට අපි නිර්මාණය කරන ආකාරය මෙන්න මේ අවස්ථා කීපයක් මම ඔබට සඳහන් කරන්නම්. බලන්න එක අවස්ථාවක් තමයි අපිට අවස්ථා හා සිද්ධියක් තමයි ගිරා පෝතකයා කේවට්ට බමුණා හිස වර්චස් නැත්නම් වර්චස් පිටක් හෙලා ඉගිල යාම. බලන්න මේ අවස්ථාව හා සිද්ධිය සමේ සතර කම්මන්ත්‍රණය සිද්ධ වෙන අවස්ථාව. අපූර්ව විදිහට තමයි සජීවී විදිහට තමයි පාඨකයාට බොහොම දැනෙන විදිහට ඒ සිද්ධිය මේ ආගන්තුක නොවන ආකාරයට සමීප අත්දැකීමක් බවට පත් කරන්නට ඒ අවස්ථාව හා සිද්ධි ඉතා හොඳින් ගලපලා තිබෙනවා. භාෂාව භාවිතා කළා, චරිත භාවිතා කළා තියෙනවා, උපමා භාවිතා කිරීමෙන්, රූපක භාවිතා කිරීමෙන්, අනුප්‍රාස රස භාවිතා කිරීමෙන් මේ අවස්ථාව හා සිද්ධිය නිර්මාණය කළා තියෙනවා. ඒ වගේම ධර්ම යුද්ධයට මහෞෂධ පඬි අපේක්ෂාවෙන් කේවට්ටය හැසුරුණු අවස්ථාව, අර කොක්කරක්සේ දික් වුණා කියලා තියෙන අවස්ථාව නේ. ඒ අවස්ථාවත් හොඳ ඉතා අපූර්වට සජීවී විදියට නිර්මාණය කළා තියෙනවා, රචනා කළා තියෙනවා. ශ්‍රාවකයාට පාඨකයාට ඒ නුහුරු අත්දැකීමක් නොවන්නට සමීප අත්දැකීමක් වන්නට ඒ නිර්මාණය කළා තියෙනවා මේ කතුවරු. ඒ වගේම තවත් අවස්ථාවක් ගත්තොත් එimhe කේවට්ටයන් මැණිකකින් වංචා කළ අවස්ථාව. අර බිම පිටිකර අල්ලාගෙන බිම උලන්නේ රත් වදමලක්සේ නල් රතු පැහැවෙන්න. ඒ අවස්ථාව ඉතාම හාස්‍ය රසයෙන් සහ උපහාස රසයෙන් යුතුව නිර්මාණය කළ තියෙනවා භාෂාව යොදාගෙන. ඒ වගේම තවත් අවස්ථාවක් ගත්තොත් එහෙම කේවට්ටයන් ධර්ම යුද්ධයෙන් පෙරදී පලා යමින් රජු හා සේනාව නවතා ගන්නට පසුපස ලූබඳින අවස්ථාව. අර තමන් අතහැරලා තමන් තනිකර දමලා පලා යන සේනාව අතරට ගිහිල්ලා ගෝවියා පුතු මැණිකකින් මා වංචා කළා මම පෙරදුනේ නැහැ කියලා කේවට්ට පසුපස දුවන අවස්ථාව හා සිද්ධි දාමේ අපිට ඉතාම සජීවී විදියට බොහොම නිර්මාණාත්මක බොහොම වටිනා විදියට පාඨකයාට ශ්‍රාවකයාට සමීප වන ආකාරයෙන් නිර්මාණය කළා තිබෙනවා. එසේනම් අපිට ඔන්න උම්මග ජාතක ඇසුරින් කතා බහ කරන්නට යෙදෙන කරුණු කාරණා බොහොමයක් අපි කතා බහ කළා. ඒ තුලදී අපි සතරකම් මන්ත්‍රණේ කුමක්ද කියන කාරණාව හඳුනගත්තා. මේ කතන්දර මාලාව පෙළ ගලාගෙන යන විදිය, ඒ වගේම පසුබිම් තොරතුරු ටික, ඒ වගේම චරිත අපි හඳුනාගත්තා. මහෞෂධ පඬිතුමන්, කේවට බමුණා, ඒ වගේම වේදේහ රජුරුව, චූලනී බ්‍රහ්මදත්ත රජුරුව, තලතා දේවිය, ඒ වගේම සේනකාදී පඬිතවරු ටික අපි හඳුනාගත්ත චරිත. ඒ චරිත හැසිරෙන විදිහේ චරිතවල ගති ලක්ෂණ අපි හඳුනාගත්තා. ඒ වගේම අපට නියමිත කොටසේ අපට නියමිත කොටසට 10 සහ 11 ශ්‍රේණි දරුවන්ට නියමිත කොටසේ අපි අවස්ථා හා සිද්ධි නිරූපණය පෙළ ගැසුවා සුවිශේෂ අවස්ථාවන් ටික. මේ කාරණා හැරුණකොට ඔබට තවත් අවස්ථාවන් සම්බන්ධ කරගන්නට පුළුවන්. තවත් අවස්ථාවන් දකින්නට පුළුවන්. ඒ සිද්ධි නිරූපණය කොහොම සජීවී ආකාරයෙන් වදන් භාවිතා කරලා සරල සුගම විදිහට චිත්‍ර රූප මැවෙන ආකාරයට වාග් චිත්‍ර මැවූ බව, අර්ථ රසය, අනුප්‍රාස රසය ඇති වෙන ආකාරයෙන් නිර්මාණය කළ බව ඔබ සඳහන් කරන්න ඔබගේ විභාගයේදී පිළිතුරු වලට. එතකොට ඔබට වැඩි ලකුණක් ගන්නට හැකියාව ලැබෙනවා නියතයි, ස්ථිරයි. එසේනම් අමතක කරන්න එපා සිංහල වීරි YouTube channel එකට ඔබගේ like එකක් එකතු කරන්න. තවත් කෙනෙකුට මේ අත්දැකීම ලැබෙන්නට share කරන්න. ඒ වගේම අමතක කරන්න එපා subscribe කරන්න. එතකොට ඔබට තවත් මෙවැනි වීඩියෝ ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබේ අනාගතේ ඔබේ දැනුම වඩාත් පුළුල් වන්නට, දන්නා දැනුම තවදුරටත් තහවුරු කරගන්නට
ඔබට බොහොම හේතු වේවි. ඒ වගේම ඔබේ අවිවේකී එහෙම නැත්නම් ඔබගේ විවේක අර්ථවත් කරගන්නට ඔබ විභාගයට සූදානම් වෙන අවස්ථාවේදී ඔබගේ මනස සැහැල්ලුවෙන් යුතුව මේ කරුණු කාරණාත් අවබෝධ කරගන්නට මෙවැනි වීඩියෝ මාලාවක් ඔබට මහ උපකාරී වෙවි. එසේනම් නැවත අලුත් පාඩමකින් හමු වෙමු. අලුත් අත්දැකීමකින් හමු වෙමු. එනම් සිංහල වීඩියෝ YouTube channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්නට එපා. එසේනම් අපි අලුත් පාඩමකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම ජය වේවා.